ඔබ මේ එකතු වෙලා ඉන්නේ රූපවාහිනී ගුරු ගෙදර අධ්‍යාපන නාලිකාව සමග. එතකොට අද දවසෙත් මම ආවේ ඔයගලන්ට එක්ක උසස් පෙළ තොරතුරු sannivedana තාක්ෂණයේ තවත් එක නිපුණතාවයක් ගැන සාකච්ඡා කරන්න. පුතේ පහුගිය සති කීපේ පුරාවටම අපි නිපුණතාවයේ අට යටතේදී කියන්නේ දත්ත කාර්යක්ෂමව ඒ වගේම ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට දත්ත සමුදායක් නිර්මාණය කිරීම කියන නිපුණතාවයේ පහුගිය සති කීපෙම අපි සාකච්ඡා කරා. මේ පාඩම් මාලාව සිංහල මාධ්‍ය ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් දෙගොල්ලන් වෙනුවෙන්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් පහුගිය සති කීපේ පුරාවටම අපි කතා කරපු දේවල් නැවත පොඩ්ඩක් මතක් කරගෙන අද දවසේ අපිට යෙදලා තියෙන්නේ මොකක්ද කියලා බලමු. පුතේ අපි දත්ත සමුදායක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් අදියරකට දැන් ඇවිල්ලා ඉනවා. ඒ තමයි normalization නැත්නම් අපි කියන normalize database scheme to improve performance. Under that we have to cover requirement of normalization, then redundancy, and normalize. Under that, insert, update, delete, and normalize. Then again, functional dependencies. Under functional dependencies, we should know fully functional dependencies, partial dependencies, and transitive dependencies. Then again, finally, we have to discuss levels of normalization 0 to third normal form. පුතේ අපි දත්ත සමුදාස් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමේදී දත්ත අනුපිටපත් වීම නැත්නම් අපි කියනවා සමතිරික්තතාවය කියලා ඒ ගැන සහ abnormalities විෂමතා ගැන කතා කරන්න අද බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කාර්යබද්ධ පරායත්තතාවයන් පූර්ණ පරායත්තතාව ඒ වගේම ආංශික පරායත්තතාවය සහ අපි කතා කරන්න යනවා normalize levels ටික. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 1 2 3 කියන අපේ විෂය නිර්දේශයට අඩංගු වෙන normal forms ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පාඩමක් අවසානයේදී අපි ඉගෙනුම් පළවලට ළඟා වෙන්න ඕනේ. මේ පෙන්නලා තියෙන පුතේ අපි අද දවසේ ඉගෙන ගන්න තියෙන දේවල්. කාර්යබද්ධ පරායත්තතාවයල්, ඒ වගේම ප්‍රමිතිකරණ මට්ටම්, ඒ වගේම ප්‍රමිතිකරණයේ අවශ්‍යතා ඔය දේවල් අද අපි දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පාඩමක් පටන් ගන්නකොටම අපි කියන්නේ පුතාලට එතකොට ලෑස්ති වෙන්න පුළුවන්. අද අපි මේ කොටස් ටික කවර් කරනවා. නැත්නම් ආවරණය කරනවා කියලා. පාඩමක් ඉවර වෙනකොට පුතේ අපි නිපුණතා මට්ටම නැත්නම් ඉගෙනුම් පළවලට ළඟා වෙනවා. ඒ කියන්නේ අපි කියනවා learning outcome කියන්නේ. ඉතින් ඔතනදී පුතේ අපි දැනගන්න ඕනේ මොකද්ද මේ නිපුණතාවය ඉවර වෙනකොට අපි ළඟා කර ගන්න ඕනේ දැනුම. ප්‍රශ්න නිර්මාණය කිරීමේදීත් අපේ අවධානය යොමු වෙන්නේ ඔය කොටස් වලටම තමයි. එහෙනම් අපි බලමු මොනවාද නිපුණතා ඉගෙනුම් පළ කියලා නැත්නම් learning outcomes අපි බලමු. So after I finish this program, you'll be able to describe the functional dependencies and categorize them. Then again, describe abnormalities of improper design table when modifying it in terms of insert, update, and delete. Then after that, you will be able to follow describe zero normal form, then explains the abnormalities of the redundant after this first normal form, second normal form, and third. Okay, එහෙනම් අද දවසේ අද අපි ඉගෙන ගන්න ලෑස්ති වෙන්නේ මොකක්ද කියලා නැවත වාරයක් බලමු. අද අපි ලෑස්ති වෙලා ඉන්නේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට දත්ත සමුදා ප්‍රමිතකරණය. කියන්නේ normalize database schema to improve performance. පුතේ අපි පහුගිය දවස්වල මේ database process එකේදී නැත්නම් database design process එකේ දැන් අපි ඉන්න තැන බලන්න. අපි දැන් කොතනදී අපි ඉන්නේ ප්‍රමිතකරණේ. මතකයි නේද අපි සංකල්පීය පටිපාටි සටහන කියන්නේ ER ඇඳා. ඊට පස්සේ අපි තාර්කික පටිපාටි සටහනට ගියා. ඒ කියන්නේ අපි ER එක පරිවර්තනය කරගත්ත තාර්කික පටිපාටියට. ඊළඟට අපි ප්‍රමිතකරණයට ඔන්න දැන් අද අපි ඉන්නේ කොහෙද? ප්‍රමිතකරණේ. එහෙනම් ඔන්න ඔයගලගේ පාඩම අපි ඉන්න තැන තමයි මේ පෙන්නලා තියෙන්නේ. database design process එකේ දැන් අද අපි කොතනද ඉන්නේ? පුතේ අපි මතක් කරගමුනිමු නේද? අපි මේ තියෙන table එකක්. table එකට නමක් තියෙනවා student table. බලන්න table එකට attributes තියෙනවා. STID, name, date of birth, ළමයින්ගේ
උපන්දින ටික, ඒ වගේම ඒ දරුවා ඉන්න පන්ති, ක්ලාස්, ඒ පන්ති බාර ගුරුතුමිය, ටීචර්, ඊට පස්සේ ඒ ගුරුතුමියගේ දුරකථන අංකය. මේවට අපි මොනවද කිව්වේ? කොලම්ස් නේද? කොලම්ස් වලට අපි තව නමක් කියන. අපි කොලම්ස් කියන්නේ ටේබල් එකක තියෙන කොලම්ස් නෙමෙයි පේන්නේ. නමුත් අපි මේවට ඇට්‍රිබියුට් කිව්වා මතකද? උපලැකි කියලා කිව්වා මතකද? ෆීල්ඩ්ස් කිව්වා මතකද? ඔව්. එකම නම නේද? ඒ වගේම මේ රෝ එක රෝ එකක් අත තියාගෙන යමුකෝ අපි බිඳුව 1 කමල්. එයාගේ උපන්දිනේ. මේ මොකද්ද? අපි කියනවා මොකද්ද? රෙකෝඩ් එකක් නේද? අපි උපලැකි යානක් කිව්වේ. මේ රෙකෝඩ් එකකට මේක රෝ එකකට. ඉතින් පුතේ ඔයගොල්ලෝ දන්නවා වගුවක් හැදිලා තියෙන්නේ මොකකින්ද? මේ කොලම්ස් වලින් සහ මේ රෝස් වලින්. මේ මූලික කාරණා අපි දැනගත්තා. බලන්න පුතේ. මෙතන මේ ලක්මාලි කියන ගුරුතුමිය උගන්වන්නේ 12A පන්තියේ. ඒ වගේම ඇයගේ දුරකථන අංකය පෙන්නලා තියෙනවා. ඉතින් මේ 0.1 කමල් 0.3 සමන් සහ නිමල් කියන සිසුන් ඉන්නේ එම පන්ති. ඉතින් අපි බලමු මේ එකම දත්තය නැවත යෙදිලා තියෙනවා පේනවා. අපි බලමු මේ වගේ එකම දත්තය නැවත යෙදී තියෙනවට අපි කියනවා data redundancy කියලා. නැත්නම් සමතිරික්තතාවය කියලා කියනවා, පුනර්කරණය කියලා කියන්න පුළුවන්. නැත්නම් අනුපිටපත් වෙනවා. නැවත දත්ත යන පුතාලගේ මේසේ බලන්න අපි ටේබල් ගැනමනේ කතා කරේ. මේ මේසේ උඩ මේ එකම පොත් ටික තියලා තියෙනවා. ආයෙමත් ඒ පොත් ටිකම. මොකද හිතෙන්නේ? මේසේ ඉඩ අඩු වුණා පේනවද? එහෙනම් පුතාලගේ මේ ටේබල් එකේ මේ මේසේ අපේ ඩේටාබේස් ටේබල් එක නෙවෙයි මේ ඔයාලා වැඩ කරන මේසේ එකම පොත් නැවත තියෙනකොට මොකද්ද වෙන්නේ? අනවශ්‍ය ඉඩක් යනවා. එහෙනම් data redundancy is when same data store many times in a table. දැන් මේ table එකෙත් ඒ වගේ තමයි. වගුවක දත්ත නැවත ඇතුළත් කිරීම නැත්නම් අනවශ්‍ය ලෙස ඇතුළත් වීම අපි පුනර්කරණය නැත්නම් සම්මතිරික්තතාවය ලෙස හඳුන්වනවා. මේ වගුවක් නෙවෙයි මේ ඔයා වැඩ කරන මේසේ. ඒකෙත් බලන්න ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ එකම ප්‍රශ්න පත්‍රයේ තියන් හිටියම මේසේ අනවශ්‍ය ඉඩක් වැය වෙලා තියෙනවා. අපි තව බලමු data redundancy නැත්නම් data නැවත අනවශ්‍ය ලෙස එනකොට තව මොකද්ද වෙන්නේ? data inconsistency not consist. මොකද ඒ කියන්නේ දත්තවල විවිධ සංස්කරණ තියෙනවා. හරි. මේ ඉන්නේ නිමල් කියලා පුද්ගලයෙක්. එයාගේ නම සහ එයාගේ විස්තර ඇතුල් කරලා තියෙනවා. හැබැයි තවත් දෙපාර්තමේන්තුවක එයාගේම නම වෙනත් ආකාරයෙන් තියෙන්න පුළුවන්. ඒ දත්ත අනුපිටපත් වෙනවනේ. රිපීට් වෙනකොට ඒ අඩුපාඩුව වෙන්න පුළුවන්. අපි බලමු මේම උදාහරණය. අපි මෙයාට නමක් දෙමු. කමල් කියලා. කමල්ගේ දත්ත මේ වගුව. මොකද්ද වගුව? account table එකේ කොහොමද තියෙන්නේ? එයා විකුණපු භාණ්ඩ ගාන වෙන්න ඇති මේ ලියලා තියෙන්නේ රතු පාටින් 112යි. බලන්න එයාගේ HR Human Resource Department එකේ 100 කියලා දැක්වෙනවා. එකම දත්තනේ නැවත තියෙන්නේ. හැබැයි Sales Department එකේ හරි ගාන වෙන්න ඇති 115යි. දැන් එකම පුද්ගලයාගේ දත්ත තැන්පත් වෙනවා. තැන් කිහිපයක. හැබැයි ඒවා වෙනස් වීම අපි කියනවා මොකද්ද? inconsistency කියලා. එහෙනම් මේ තවත් පුංචි උදාහරණයක්. නිමල්. එයාගේ ඇඩ්‍රස් එක මොරටුව. එයාගේ සැලරි 25යි. ඒ නිමල්ම තමයි. මොරටුව. එයාගේ සැලරි account department එකේ 20000. ඒ වුණාට HR department එකේ වෙනස් විදිහකට ඇතුල් වෙලා තියෙන්නේ. මේක වගුගත වුණොත් මේ නිමල්ගේ විස්තර මෙන්න මේ විදිහට වැරදියට පේනවා නේද? ඔන්න දැන් මේ නිමල්ගේ සැලරි එකේ ඒ වගේම කමල් එයාගේ පදිංචිය වෙනස් කරලා පුතාලා බලන්න කමල්ගේ පදිංචිය වෙනස් කරලා එයා ගම්පහට ගිහිල්ලා. එතකොට account department එකේ සැලරි හැම හැදෙන නිසා ඉක්මනට එයා විස්තරය දෙන්න ඇති මම පදිංචිය වෙනස් කරා කියලා. නමුත් එයාගේ HR department එකේ තාම එයාගේ පිළියන්දල කියලා වෙනස් වෙලා නැහැ විස්තර නේද? එහෙනම් එකම දත්තය එකම පුද්ගලයාගේ තැන් වල වෙනස් විදිහට තියෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? සංගත වෙන්නේ නැහැ. data inconsistency කියන්නේ මේක තමයි. උන උදාහරණ දෙකක් එක්ක පුතාලා මතක් කරගන්න.
පුතාලට මතක ඇති මේ data redundancy වෙනකොට අර මේසේ අඩු ගොඩක් තියාගත්තාම ඉඩමදි වුණා වගේම දෘඩ තැටියේ ඒ කියන්නේ ඔයාගේ hard disk එකේ මේ database එක තැන්පත් කරනකොට අනවශ්‍ය ඉඩක් යනවා. මේ බලන්න තව පොඩි ඉඩයි තියෙන්නේ නේද? ඒ කියන්නේ දත්ත ගබඩා කිරීමට අනවශ්‍ය ඉඩක් වැය වෙනවා. Requirement of unnecessary space to store data. හරි. එහෙනම් අපි තව බලමු මොනවද වෙන්න පුළුවන් කියලා. දත්ත අනුපිටපත් වීම නැත්නම් ඔය data redundancy ගැන කතා කරද්දී ඔය දත්ත නැවත ඇතුළු කිරීමට අනවශ්‍ය කාලයක් වැය වෙනවා. පුතාලට පේනවා අපි එකම දත්තේ නැවත යතුරු ලියන නැත්නම් ටයිප් කරනකොට නැත්නම් ඉන්පුට් කරනකොට අනවශ්‍ය වෙලාවක් යනවා. එකම ගුරුවරයාගේ දත්තනේ දාන්නේ. අර 12 පන්ති අපි උදාහරණයක් ගත්තාම ලක්මාලි මිස්ගේ දුරකථන අංකේ නැවත දාන්න වෙනවා. එතකොට එතරදී ඇතුළු කිරීමේ දෝෂ වගේම මේ වගේ අනවශ්‍ය කාලයක් වැයවීමත් සිද්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම අපි කතා කරන්න ඕනේ මේ දත්තවල විෂමතා නැත්නම් අපි කියනවා data anomalies. ඒ කියන්නේ මොකද්ද? මේ වගේ නැවත දත්ත ඇතුළු කිරීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ නැත්නම් අහිතකර තත්ත්ව තමයි දත්ත විෂමතා සිංහල මාධ්‍ය දරුවෝ ඉගෙන ගන්නවා මේ විදිහට නැත්නම් data anomalies කියලා ඉංග්‍රීසි මාධ්‍ය දරුවෝ ඉගෙන ගන්නවා. Anomalies are problems that occur in properly planned or not normalized database. It occurs because of data redundancy and inconsistency. දත්ත නැවත අනවශ්‍ය ලෙස පිටපත් වීම නිසා ඇතිවෙන අහිතකර තත්ත්වයක්. මේ අටතේ පුතේ ඔයාලගේ විෂය නිර්දේශයේ බලන්න insert නැත්නම් දත්ත ඇතුළු කිරීමේදී ආදාන විෂමතා කියලා අපි කතා කරනවා. insert anomalies, update anomalies, update කරනවා කියන එක පුතාලා දන්නවා. වෙනස් කිරීමේදී deletion anomalies කියලා අපි විෂමතා තුනක් කතා කරනවා. ආදාන මකා දැමීමේදී යාවත් කාලීන කිරීමේදී එන විෂමතා ගැන අපි කතා කරනවා. අපි එකින් එක බලමු මොනවාද මේ විෂමතා කියලා. මගේ ගාව අර පරණ වගුවම තියෙනවා. ඒකේ ඉන්නම දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. අපි බලමු. කමල් ඉන්නවා. එයාගේ ටීචර් මිස් ලක්මාලි. එතකොට අර විදිහටම දුරකථන අංකය තියෙනවා. දැන් අලුත් දරුවෙක් එනවා අසංක කියලා මේ ඉස්කෝලේට. හැබැයි තාම පන්තියක් තීරණය කරලා නැහැ. මොකද කරන්නේ? අපිට එයාගේ ටීචර් දාන්න විදිහක් නැහැ. ප්‍රශ්නයක් නේද පුතේ? එහෙනම් insert anomalies. දැන් මෙතෙන්දි දාන්න මේ අසංකගේ data දාන්න විදිහක් නැහැ. මොකද තව දත්ත ටිකක් මට නැහැ හොයාගන්න. මොනවද? ක්ලාස් ටීචර් නැහැ, ක්ලාස් එක නැහැ. එයාගේ දුරකථන අංකය කොහොමත් නැති වෙනවනේ ටීචර් කෙනෙක් නැත්තම්. එහෙනම් ඔන්න insert කරනකොට එන විෂමතාවය නැත්තම් දත්ත ඇතුළත් කිරීමේදී මට එකපාරම දත්ත දාන්න බෑ. මොකද අසංක තාම ඇතුළු වෙලා නැහැ පන්තියකට. එහෙනම් අපි අඳුරගත්ත දැන් insert anomalies. ඔන්න පුතාලා අඳුනා ගන්න දත්ත ඇතුළු මේ වගේ පොඩි උදාහරණයක් එක මතක තියාගන්න. අපි බලමු update anomalies ගැන. මොකද පුතේ update anomalies කියන්නේ? අපිට ඒක නම් හිතන්නත් පුළුවන්. මොකද්ද? මේ ලක්මාලි කියන මිස්ගේ අපි කියමු දුරකථන අංකය දැන් වෙනස් කරලා. ඉස්සෙල්ලා තිබුණේ 0.77 අංකයක්. දැන් 0.71 අලුත් අංකයකට මාරු වෙලා. එහෙම පුළුවන් නේද පුතේ? අපිට පුළුවන් අංක අපේ දුරකථන අංක අපි වෙනස් කරනවා නේද? අනේ වෙනස් කරන අවස්ථාවලදී මේ ගුරුතුමීගේ දත්ත තියෙන සියලුම තැන්වල වෙනස් කළ යුතු වෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි සිසුවා කමල්, දෙවෙනි සිසුවා 0.03 සමන්. එයාගෙත් ඉන්නේ ඒ ගුරුතුමීමයි. ඒ වගේම අන්තිම දරුවා දැන් සම්බන්ධ වෙච්ච දරුවා අලුතෙන් පාසලට ආපු අසංක ඒ තුන් දෙනාගෙම දත්ත වෙනස් වෙන්න ඕනේ. කොතනද? දුරකථන අංකය. මම මේ ඊතල දාලා තියෙන්නේ. හරි. දැන් අපි ගුරුවරු හැමතිස්සෙම ඉස්කෝලවල වල නැහැනේ. කාලෙන් කාලෙට අපි එක තැන් වලට යන්න වෙනවා. එතකොට දැන් මේ පාසලටත් අලුත් මිස් කෙනෙක් ඇවිල්ලා මිස් ජනී කියලා. දැන් මේ මිස් ජනී ආවම ලක්මාලි මිස් දැන් ගිහිල්ලා. එතකොට මේ ලක්මාලි මිස් ගිය හැම තැනකම අලුත් ටීචර්ගේ දුරකථන අංක විතරක් නෙමෙයි ටීචර්ගේ නමත් මාරු වෙන්න ඕනේ. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්ත මොකද්ද?
අප්ඩේට් කරනකොට නැත්නම් යාවත් කාලීන කරනකොට එකම දත්ත නැවත නැවත තිබ්බම සෑම තැනකම යාවත් කාලීන කරන්න ඕනේ. ඒක කිරීමත් අපහසුයි. කිරීමට නොහැකි වුණොත් එතෙන්දී ගැටලු වෙන්න පුළුවන්. එක තැනක මිස් ජැනී ඉන්නවා අනෙක් තැන ඉන්නේ ලක්මාලි මිස්. සමහර ලක්මාලි මිස්ගේ අංකේ තියෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි තුන්වෙනි විෂමතාවයට යමු. ඩිලීෂන් ඇනොමලයිස් මකා දැමීමේ විෂමතා. පුතේ දැන් 13 ශ්‍රේණියේ දරුවෙක් ඉන්නවා මෙතන. ඒ දරුවා 13 පන්තියෙන් ඉවත් වෙලා යනකොට යන්න ඕනේ නේද? පාසලෙන් ඉවත් වෙනවනේ. දත්ත සමුදායෙන් ඒ දරුවගේ දත්තේ ඉවත් වෙනවා. ඒ ඉවත් වෙනකොට ඔන්න දැන් එයාගේ දත්තේ මකනවා. පුතේ බලන්න මොනවද තිබුණේ කියලා. තිබුණේ එයාගේ ගුරුතුමාගේ නම මිස්ටර් සිල්වා. දැන් මේ දරුවා අයින් වෙනවත් එක්කම මොකද වෙන්නේ? අර ගුරුතුමාගේ දත්තත් ඉවත් වෙනවා. හැබැයි මේ ගුරුතුමාගේ පන්තියට තව ළමයෙක් ආවොත්, තව දරුවෙක් ආවොත් මොකක් වෙයිද? ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මේ මිස්ටර් සිල්වාගේ ඩේටාත් අර කලින් ඉවත් වීම තුලම ඉවත් වෙන්න පුළුවන්. එතකොට ඔන්න මකා දැමීමේ විෂමතාවයකට ලක් වෙනවා. මොකද මේ මිස්ටර් සිල්වා තව දරුවා පන්තියට එන්න පුළුවන්. එතකොට මේ දත්ත සමුදායෙන් මේ වෙලාවේදී ඉවත් වුණොත් අපිට ඒ දත්තේ නැවත ලබා ගන්න ඒකත් අපහසු කාර්යයක් වෙනවා. එහෙනම් පුතේ දත්ත ඇතුළු කිරීම විතරක් නෙමෙයි මකා දැමීමේදීත් ඔය වැනි විෂමතා එනවා. වෙනස් කිරීමේදී අපිට ගොඩාක් අත්දැකීම් ලබා ගන්න පුළුවන්. මොකද වෙනස් කරන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඇතුළු කිරීම, ඉවත් කිරීම, වෙනස් කිරීම ඔය සියලුම අවස්ථාවලදී දත්ත විෂමතාවලට ලක් වෙනවා. හේතුව තමයි මේ දත්ත නැවත ඇතුළත් වීම නිසා. අනවශ්‍ය ලෙස ඇතුළත් වීම නිසා. හරි. එහෙනම් අපි පාඩම කරගෙන යනකොට හැමදාම ඇක්ටිවිටි එකක් කරනවා. මම මතක් කරලා දෙන්න. ඒ වගේම tip of the day කියලා පොඩි tip එකක් දෙනවා. ඒ වගේම Q&A කියලා question and answer session එකකුත් යනවා. එහෙනම් පුතේ ඔන්න ඔයාලගේ වාරේ. ඒ මොකද ඇක්ටිවිටි එක. මේ ඇක්ටිවිටි එකේදී මම දීලා තියෙන්නේ තවත් වගුවක්. ඒකෙත් ඉන්නවා සේවකයන්ගේ වගුව. සේවකයන්ගේ නිමල්, කමල්, සමන්ත ඔය ආදී වශයෙන් සේවකයෝ ඉන්නවා. මේ බලන්න ඒ අය සම්බන්ධ වෙන ව්‍යාපෘතියේ නම. project name, project location. මේ SLPR කියන project name එක තියෙන වැල්ලවත්තේ තියෙන project එක නැවත අනුපිටපත් වෙනවා සාමාන්‍ය ලෙස. ඔන්න අඳුනා ගන්න පුතාලට දත්ත අනුපිටපත් වීම. එහෙනම් ඕනෑම දත්ත සමුදායක නැත්නම් වගුවක් දුන්නාම පුතාලට දත්ත අනුපිටපත් වීම, අනවශ්‍ය ලෙස අනුපිටපත් වීම හඳුනා ගැනීම දැන් පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔන්න දැන් අද දවසේ මම කියවනේ ටිප් එකක් දෙනවා කියලා. මේක මතක තියාගන්න ඕනේ කාරණයක්. පුතේ අපි කාර්යක්ෂම දත්ත සමුදායක් අපි ප්‍රමිතකරණය ගැන කතා කරද්දී දත්ත අනුපිටපත් වීම අඩු කරනවා කියනවනේ. ඇත්තටම අඩු කිරීමක් කරන්නේ හොඳට බලන්න. මෙතන මම ලියලා තියෙන්නේ මොකද්ද? Not eliminate redundancy. Redundancy නැති කරන්නේ නැහැ. But you minimize data redundancy. දත්ත සමතරික්තතාවය තුරන් කිරීම නොව අවම කිරීම සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න මෙන්න මේ උදාහරණයත් එක්ක. ඒක තමයි දැනගත යුතුම කාරණේ. පුතේ දැන් මම දත්ත රිපීට් වෙනවා කියලා මේ වගු දෙකට කැඩුවොත් මට තියෙන ප්‍රශ්න තමයි නිමල් කරන්නේ මොන ප්‍රොජෙක්ට් එකද? මේ දෙක යා කරන්න මට බ්‍රිජ් එකක් නැත්නම් පාලමක් දාන්න වෙනවා. ඒ පාලම දාන්න මට තොරතුරු නැහැ. ඒ හින්දා කිසිම වෙලාවක අපි මේ විදිහට වෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට කිසිම සම්බන්ධතාවයක් ඇති කරගන්න තියලා තමයි අපි දත්ත වගු වලට බෙදා වෙන් කරන්නේ. හේතුව තමයි එහෙම වුණොත් මේ වගේ තනි වෙනවා. දූපත් වලට යනවා. මේ බලන්න මේ දූපත් වල ඉන්නකොට ඊළඟ දූපතට යන්න වෙනම බෝටුවක් ඕනේනේ. එහෙනම් අපි ඇත්තටම දත්ත අනුපිටපත් වීම අඩු කරන්නේ නැති කරලා දාන්නේ නැහැ. දැන් අපිට ඒ කලින් උදාහරණයෙන් හොඳට තේරුණා අපිට වෙන් කරොත් අපිට හොයාගන්න බෑ කමල් වැඩ කරන්නේ මොන ව්‍යාපෘතියේද කියලා හොයාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් අපි දැන් තවත් ලං වෙලා තියෙන්නේ normalize කරන්න database එක. පුතේ ඊට කලින් අපි දැනගන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. Something you should know. Under that, I'm going to explain functional dependencies, full dependencies, partial dependencies and transitive dependencies. මේ කාර්යබද්ධ පරායත්තතාවයන්, පූර්ණ පරායත්තතාවයන්, ආංශික පරායත්තතාවයන් සහ සංක්‍රාන්ති පරායත්තතාවයන් කියන පරායත්තතා තුන දැනගෙන අපි ප්‍රමිතකරණයට යමු. එහෙනම් අපි ඔන්න පටන් ගන්නෙ කාර්යබද්ධ පරායත්තතාවයෙන්.
මම මෙතන පෙන්නලා තියෙනවා කාර්යබද්ධ පරායතතා කියන්නේ මොකක්ද කියලා පුතාලා බලන්න හොඳට මම පෙන්නලා තියෙනවා මෙන්න මේ විදිහට. Describe the relationship between attribute is in relation. What is relation? There is a table. වගුවක ඇති attribute නැත්නම් උපලකි අතර සම්බන්ධතාවය තමයි මේ කතා කරන්නේ. එතෙන්දී මේ පෙන්නලා තියෙනවා A ඊතලයක් ගහලා මේක එහෙම තමයි පෙන්නන්නේ. notation එක බලාගන්න A පුංචි ඊතලයක් ගහලා B පැත්තට. මේකෙන් කියවන්නේ කොහොමද කියලා බලමු. B is functionally depends on A. B දත්ත A මත රඳා පවතී කියලායි මේ කියන්නේ. එතකොට අපි හඳුනා ගන්න ඕනේ B කියන දත්ත B ගාව තියෙන දත්ත A මතයි රඳා පවතින්නේ. එතකොට ඊතලේ ගහන විදිහ බලන්න පුතේ. එතකොට ඔය කියන B වල දත්ත රඳනම A ගේ දත්ත මත. අපි ඒක උදාහරණයක් එක්ක යමු. එතකොට තමයි හොඳටම තේරෙන්නේ. මෙතන තියෙනවා student ID එක. මෙතන තියෙනවා name. එතකොට මේ නම student ID මත රඳා පවතී කියලා මම පෙන්නලා තියෙනවා. ඒක පෙන්නන්නේ හැටි බලන්න. ඒක කියවන්නේ මේ විදිහට පෙන්නන්නේ ඊතලේ name එක පැත්තට යොමු වෙලා තියෙන්නේ පේනවා. කියන්නේ මේ විදිහට name is functionally depends on stid. ඒක පේනවද? name is fully functionally depends on stid. ඒ කියන්නේ නම කාර්යබද්ධ ලෙස stid මත රඳා පවතී කියලා අපි කතා කරනවා. එතකොට මේ A තමයි determinant කියන්නේ. නිශ්චායකය කියන්නේ. එතකොට ඒ මත තමයි අනික් අය රඳා පවතින. අපි මේ කාර්යබද්ධ පරායතතාවය හොඳට තේරුම් ගත්තාම අපිට පුළුවන් මේ බලන්න ඊතලයේ දාන හැටි පුතේ. ඊතලයේ දාන හැටි බලා ගන්න. ඒ වගේම අපි ඒ අටතේ මේ full functional depend නැත්නම් full dependency නැත්නම් පූර්ණ පරායතතාවය ගැන කතා කරොත් මෙන්න මේ විදිහට කියන්න පුළුවන් අපිට. ඒකෙත් AB කියලා attributes දෙකක් තියෙනවා. ඔය B කියන attribute එක සම්පූර්ණයෙන්ම A මත රඳා පවතිනවා. A ගේ කොටස් මත රඳා පවතින්නේ නැහැ. උදාහරණයක් එක්ක ගියොත් අපිට මෙන්න මේක ගන්න පුළුවන්. Name fully functionally depends on student number. Address fully functionally depends on student number. එහෙනම් මම මේ ඊතල වලින් දාලා තියෙන එක තමයි. Name, student number. Address, student number. එක් උපලක්ෂණයක් තුළ වගුවේ සෑම උපලක්ෂණයක්ම සම්පූර්ණ වශයෙන් රඳා පවතී. සම්පූර්ණ වශයෙන්. ඒ තමයි පූර්ණ පරායතතාවය කියලා කියන්නේ. පූර්ණ පරායතතාවය තවත් විස්තර කරනවා මම. බලන්න මේ වගුව දිහා. මේ වගුවේ අපි ගමු මේක ස්ටුඩන්ට් ටේබල් එකක් කියලා. මේ වගුවේ නිමල් කියලා දරුවෙක් ඉන්නවා සබ්ජෙක්ට් එක ICT. ඒ දරුවාම ස්ටුඩන්ට් ID ඒ දරුවාම ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එකට C කියන සාමර්ථ්‍යයක් ලබාගෙන තියෙනවා. ඒක විස්තර කරොත් C කියන එක විස්තර කරොත් ඒක ක්‍රෙඩිට් එකක් ඩිස්ක්‍රයිබ් කරනවා මේ ග්‍රේඩ් එක. මුලින්ම අපි අඳුනගමු නේද ෆීල්ඩ්ස් ටික. ස්ටුඩන්ට් number, name, subject, grade, description. ඔන්න අපේ තියෙන attributes ටික අඳුනගත්තා. මේ attributes වල මේ දරුවා නිමල් කියන දරුවා අඳුනගත්තොත් ඒ දරුවා කරන විෂයත් එක්ක මේ විෂය අපි ගමු මේ වගුව මේ විෂය සහ මේ දරුවාගේ අංකය යන දෙකෙන්ම තමයි හොයාගන්න පුළුවන් එයාගේ ග්‍රේඩ් එක. හේතුව තමයි මම කිව්වොත් නිමල්ට A එකක් තියෙනවා ග්‍රේඩ් එක. එහෙම කිව්වොත් ටිකක් ඒක ගැටලු සහගතයි. හේතුව අහන්න පුළුවන් ඔයාලා ආපහු මොන විෂයටද කියලා මගෙන් අහන්න. එහෙනම් මට කියන්න වෙනවා මෙන්න මේ විදිහට මම හඳුනාගත්තා determinate නැත්තම් අපි ඕගොල්ලෝ දන්න විදිහට අපි ප්‍රයිමරි කී කියලා කියන්නේ ඒ දෙකෙන් තමයි අඳුනාගන්නේ සමස්ත රෙකෝඩ් එක. සරලව කියනවා නම් නිමල් මේ එක කියන දරුවා තමයි මේ නිමල්. දැන් තව නිමල් කෙනෙක් හිටියොත් හතරේ මට නිමල් කියන්න බෑ නේද? එහෙනම් මම කියන්නේ student number 1 ICT A.
දැන් පැහැදිලිනේ. එහෙනම් student number 1 physics C අන්න දැන් පැහැදිලි වෙනවා. එහෙනම් determined එක හොයා ගන්නකොට අපි බලනකොට මෙතන එක උපලැකියක් නැතුව උපලැකි කිහිපයක් යනවා. ඒ කියන්නේ එකකට වඩා වැඩියෙන් යන්න පුළුවන්. අන්න එතනදී අපි ගත්තොත් grade එක grade fully functionally depends on student number and subject. අනේ දෙකටම කියන්න වෙනවා. එහෙනම් grade එක depend වෙන්නේ එකකට නෙවෙයි මෙතනදී දෙකටම depend වෙනවා. ඒක දැනගන්න ඕනේ. ඔන්න මම පෙන්නනවා මේ විදිහට මේ දෙන්නගෙම ඊතල දෙකක් යනවා. කාටද යන්නේ? grade ට යනවා. right. ඔන්න ඒක ලස්සනට විස්තර කරලා පෙන්නලා තියෙනවා. determinant එක හොයාගෙන තියෙනවා. determinant is a student number and subject. So grade is depend on student number and subject. ඒ දෙකෙන්ම තමයි යන්නේ. එහෙනම් අපි ආයෙ කිව්වොත් grade is fully functionally depends on student number and subject කියලා අපිට යන්න පුළුවන්. ඔන්න පූර්ණ පරායතතාවය අපි ඉගෙන ගත්තා. දැන් අපි මෙහෙම ගත්තොත් grade subject එක මත ඒක ලොකු ගැටලුවක්. grade කියන එක අපි grade කියන්නේ A B කියන එක subject එක මත. එහෙම depend වෙන්නේ නැහැ නේ. It's not possible to have subject cannot determine on grade. Even grade student යන්න බෑ. මම කිව්වොත් එක කියන සිස්වාට ඒකක් තියෙනවා. එතකොට ඔයාලා මගෙන් අර ප්‍රශ්නේ නැවත අහයි. මොන විෂයටද කියලා අහයි. එහෙනම් ඒ දෙන්නගෙම එකතුවෙන් තමයි යන්න ඕනේ. එහෙනම් අපි අඳුනා ගන්න ඕනේ මොකද්ද determined එක. එතකොට එතනින් තමයි ඔයාට හොයාගන්න පුළුවන් වෙන්නේ. වගුවක හොඳට හඳුනා ගන්න පුරුදු කරන්න පුළුවන් අපිට නැවතත් බැලුවොත් ඊළඟ පරායතතාවයෙන් හඳුනාගමු partial dependency ආංශික පරායතතාවය one or more attributes are depends on part of the primary key උපලක්ෂණයක් හෝ කිහිපයක් ප්‍රාථමික යතුරෙන් කොටසක් මත රඳා පවතිනවා නම් පොඩි උදාහරණයක් ගමු නායකයෝ දෙන්නෙක් සමනායකයෝ ඉන්නවා ඔයගලගේ පාසල් වලත් ඇති නේද ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඊට පස්සේ උපප්‍රධාන දෙන්නෙක් විතර ඉන්න පුළුවන් නේ. ඒ වගේ දෙන්නෙක් ඉන්නවා අපි කියමු දෙන්නටම මේ සම තනතුරු තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් ගත්තොත් එක්කෙනෙකුට විතරක් වැඩියෙන් අපි මේ වගේ අවස්ථාවක් ගමු. AB කියන නායකයෝ දෙන්න මම මේ යතුරක් දාලා තින්නෙත් පෙන්නන නායකයෝ C කියන පුද්ගලයෙක් ඉන්නවා. අපි ඇට්‍රිබියුට් එකක් විදිහට තමයි මෙයාව පෙන්නලා තියෙන්නේ. පුතාලට තවත් පැහැදිලි කරගන්න. මේ C depend වෙනවා දෙන්නටම. A B දෙන්නටම. ඒ වගේම D depend වෙනවා දෙන්නටම. E depend වෙනවා දෙන්නට. මේක තමයි වෙන්න ඕනේ. මොකද keys නේ ඒගොල්ලන්. නේ? determinant නේ. එතකොට හැබැයි මෙතන 아무තු හැසිරීමක්. ඒ කවුද? C පොඩ්ඩක් වැඩියෙන් B ට depend වෙනවා. ඒ කියන්නේ key එකෙන් අර්ධයක් මත. අපිට උදාහරණෙත් එක්ක දැන් යන්න. partial dependency. අරක ගත්තේ ඔයගලන්ට නිකන් මතක් කරගන්න. අපි බලමු මේකෙත් අඳුනාගමු. determinant අඳුරගත්තොත් student number subject කියන එක අපි මුලින්ම කතා කරා. ඒ දෙන්නගේ එකතුවෙන් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් එක රෙකෝඩ් එකක්. බලන්න අපේ grade එක එයා නම් ප්‍රශ්නයක් තිබුණේ නෑ නේද? අපි බලමු මේ subject එක ගන්න ICT subject එක. ඔයාලට දැන් පේනවා student number subject name ගත්තොත් මොකද්ද වෙන්නේ? මේ name එක අවශ්‍යද subject එකටත්? මට subject name එක පෙන්වන්න උදාහරණයක් නිමල් කියන නම depend වෙනවා කාටද? මේ student ID එකට. subject එකත් එක්ක සම්බන්ධතාවයක් එන්නේ අර grade එක ගන්නකොට විතරයි. හැබැයි මේ ළමයා ගත්තොත් ළමයාගේ නම ගත්තොත් depend වෙන්නේ කාටද? student number එකටයි. එයාට මේ subject එකෙන් කරන්න දෙයක් නෑ මෙතන. එහෙනම් අර key එක නැත්නම් අපි partial dependency කියලා කියන්නේ අර අපි හොයාගත්ත ඔගොල්ලෝ කියන්නේ primary key කියලා. අන්න ඒ key එක. තව විදිහකට කියනවා determinant එක එකෙන් භාගයක් මත නැත්නම් එහි කොටසක් මත පමණක් රඳා පවතිනවා නම් අපි ආංශික පරායතතාවය කියලා හඳුන්වනවා. නැවත බැලුවොත් මේ ස්ටුඩන්ට් සහ මේ ස්ටුඩන්ට්ගේ නම
සබ්ජෙක්ට් සහ මේ නම්බර් කියන කීස් දෙකෙන් එකක් මතයි රඳන්නේ. මොකක් මතද? ස්ටුඩන්ට් නම්බර් මත. සබ්ජෙක්ට් එක මත නෙවෙයි. මොකද නම කියන එකනේ මෙතන කතා කරන්නේ. කලින් කතා කරේ ග්‍රේඩ් එක. ග්‍රේඩ් එකේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි මෙතන බලන්න අර්ධයක් මත රඳා පවතිනවා. එහෙනම් මේ සබ්ජෙක්ට් එක මෙතනට නේම් එකට නම් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කී එකෙන් අර්ධයක් මත රඳා පවතිනවා. ඔන්න පුතේ මං ඊතලයේ දාලා තිනවා රතු පාටින් නේම් කී දෙකක් තිබුණට මොකද එකක් මත පමණක් රඳා පවතින. කියන්නේ එකක් කියන්න බෑ මෙතෙන් දෙතර මාර්ධයක් කියන්න නැත්නම් කොටසක් කියන්න වඩා සාධාරණයි. මොකද සමහර අවස්ථා ඇතිනේ ඩිටර්මිනන්ට් දෙකකට වඩා වැඩි වෙන අවස්ථා තියෙන්න පුළුවන් නේද? කොහොම නමුත් අපි කතා කරන්නේ මේක අර්ධයක් නැත්නම් කොටසක් මත රඳා පවතී කිව්වොත් ඒක සාධාරණයි. එහෙනම් partial dependency ඉවරයි. දැන් අපි තවත් dependency එකක් ගැන ඉගෙන ගන්නවා. ඒ තමයි සංක්‍රාන්ති පරායත්තතාවය. නැත්නම් අපි transitive dependency කියනවා. ඕගලන්ට මතක තියාගන්න පුංචි චරිත ටිකක් මම ගත්තා. එක්කෙනෙක් ඉන්නවා king කියලා. ඒ තමයි රජතුමා. රජතුමාට තමයි අපි අර determinate කියන ගත්තේ. නැත්නම් අපි key එක කියලා ගත්තේ එයා. රටවැසියෝ කීප දෙනෙකුත් ඉන්නවා A B C කියලා. එහෙනම් මේ කියන්නේ මොකද්ද? One or more attribute are fully functionally depend on non-key attribute. උපලක්ෂණයක් රඳා පවතිනවලු එකක් හරි කීපයක් යතුරක් නොවන උපලක්ෂණයක් මත. ඒ කියන්නේ මොන වගේ අවස්ථාවක්ද? නායකයෙක් ඉන්නවා. හැබැයි ඒ නායකයා ඉන්න අතර නායකයා නොවන කෙනෙක් මත රඳා පවතිනවා. පොඩි කැරැල්ලක් වගේ නේද? හරි. එහෙනම් අපි බලමු මේ විදිහට මේ A B C depend on king. අපිට එහෙම කියන්න පුළුවන්. king කියන්නේ මගේ determinant එක. එතකොට A B C මේ තුන් දෙනාම මෙයා මත රඳා පවතිනවා. ඒක සාධාරණයි. හැබැයි තව එකක් යටින් දාලා තියෙනවා. පුතාලට පේනවා C depend on B. නායකයෙක් නොවන කෙනෙක් මත මෙයා රඳා පවතිනවා. අන්න ඒකට කියනවා මොකද්ද? transitive dependence කියලා. අපේ උදාහරණයට ගියොත් මේ description කියලා කියන්නේ grade එක describe කරන කෙනා. grade එක describe කරන කෙනා. දැන් මෙතනදී ඔයාලා දන්නවා determinate එක මොකද්ද? student number subject. මේ දෙන්න තමයි determinate එක. grade එක ප්‍රශ්නයක් නෑ. එහෙනම් grade depend on student number subject. හැබැයි බලන්න A කියන තැන්වල හැමතිස්සෙම distinction. C තැන්වල credit. ඒ කියන්නේ මේ දෙන්නගේ අතර වෙනම සම්බන්ධයක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ description depend on grade. අලුත් සම්බන්ධයක්. ඒ කියන්නේ නායකයෙක් නොවන කෙනෙක්. determinate කෙනෙක් නෙවෙයි. කී එකක් නොවන කෙනෙක් මත රඳා පවතිනවා තව උපලැකියක්. අන්න ඒවට කියනවා transitive dependence කියලා. සංක්‍රාන්තික පරායත්තතා කියලා. දැන් පුතාලා පරායත්තතා තුනම දන්නවා. පූර්ණ පරායත්තතාවය, ආංශික පරායත්තතාවය සහ සංක්‍රාන්ති පරායත්තතාවය. මේ සංක්‍රාන්ති පරායත්තතාවයේදී තමයි නායකයෙක් නොවන කෙනෙක් මත එහෙම මතක තියාගන්න. එතකොට ඔයාලට මේක ඇප්ලයි කරන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ determinant කෙනෙක් නොවන කෙනෙක් මත රඳා පවතිනවා. තව විදිහකට කියනවනම් non-key නැත්නම් key එකක් නොවන attribute එකක් මත රඳා පවතිනවා නම් ඒකට තමයි කියන්නේ සංක්‍රාන්ති පරායත්තතාවය කියලා. දැන් අපි යමු ප්‍රමතකරණයට. ඔයාලා බලන් හිටියේ අද මම ප්‍රමතකරණය මතක් කරලා දෙයි කියලා. එතකොට පුතාලා ඉගෙනගෙන ඇති ගුරුවරුන්ගෙන් ඒ වගේම සමහර දරුවෝ අලුතෙන්ම ඉගෙන ගන්නවත් ඇති. එහෙනම් අපි මේ ප්‍රමතකරණය කුමක්ද කියන එක මුලින්ම අර්ථ දක්වමු. මොකද අපේ ඉගෙනුම් ඵලයක් තමයි ප්‍රමතකරණය යනු කුමක්ද කියන එක. සහ එහි වාසි දැනගත යුතුයි. එහෙනම් normalization is a technique of organize the data into multiple related table in order to මම රතු පාට කරලා තිනවා. මොකද්ද? reduce data redundancy. මතකද මම ටිප් එක කිව්වා. reduce not eliminate, right? අවම කිරීම නැති කරන්න බෑ. දත්ත සමතුලිතතාවය නැතහොත් අනුපිටපත් වීම නැත්නම් පුනර්කරණය අවම කිරීම සඳහා එකිනෙකට සම්බන්ධතාවයක්
ඇතිවන අයුරින් වගුවලට සකස් කිරීම. කියන්නේ තනි ලොකු වගුවක් වගුවලට කඩන්න ඕනේ නේද? හරි. එහෙනම් අපි දැන් ප්‍රමිතකරණය Q&A එකට යනවා. ඒ කියන්නේ දවසේ අපි ප්‍රශ්නයක් අහනවානේ. පුතේ මේ ප්‍රශ්න අහන වෙලාවේ අපි 2018 ප්‍රශ්නෙට යොමු වෙමු. 2018 ඔයගොල්ලන්ගේ උසස් පෙළ ප්‍රශ්නයක් ඇහුවා ප්‍රමිතකරණයේ වාසි. එහෙනම් අපි වාසි ගැන කතා කරමු. ඇයි ප්‍රමිතකරණය කරන්න කියලාත් අපි දන්නවා. Data consistency you have to maintain, then reduce data duplication, ඒ වගේම eliminate, anomalize, delete, update, insert, anomalize අපි නැති කිරීමට, ඒ වගේම better performance, ඒ වගේම smaller size database, ඒ කියන්නේ දත්ත සමුදා ප්‍රමාණ අඩු කරන්න. මතක ඇති නේද අර ටේබල් එකේ පොත් ගොඩාක් තියාගත්තාම ඔයගලන්ට මොකද උනේ කියලා ඉඩ මදි වුණානේ. එහෙනම් ඒ විදිහටම සිංහල මාධ්‍ය දරුවන්ටත් දත්ත විශ්වාසනීයත්වය සහ සංගතභාවය එක වගේ තියෙනවනේ. එතකොට දත්ත අනුපිටපත් වීම අවම වීම. ඒ වගේම දත්ත පාදකයේ සමස්ත ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. දත්තවල විශ්වාසනීයත්වය වැඩි කරන්න පුළුවන්. ඒ වගේම වඩා හොඳ කාර්ය සාධනයක්, ඒ වගේම ප්‍රවේශ කාලය වැඩි වීම, දත්ත සෙවීමට, තේරීමට ඉතා පහසු වෙන, ඒ කියන්නේ කාර්යක්ෂම වීම ආදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතෙන්දී ඇහුවේ කාරණා දෙකයි. පුතාලට මෙතනින් දෙකක් හොයාගන්න පුළුවන් වෙයි. ඊළඟට ඔන්න අපි දත්ත එකතු කරන්නේ කොහොමද? අපිට පුළුවන් ෆෝම් එකක් දෙන්න නේද? ඔන්න මම ෆෝම් එකක් දුන්නා පුතාලට දත්ත එකතු කරන්න. ඔන්න මේ ෆෝම් එකේ තියෙන දත්ත තමයි student number, first name, last name, subject code, ඒ වගේම subject. ඔන්න අපි ඒ කියන තොරතුරු ඒ වගේම තවත් ළමයි කිහිප දෙනෙක් චමලි, නිමල්, තවත් නිමල් කෙනෙක්, රමිතා කියන දරුවන් මේ විදිහට වගුගත කරලා තියෙනවා. මෙතනදී පුතාට පේනවද ස්ටුඩන්ට් නම්බර් කියලා දාපු එකේ එක දරුවෙක් එයා රෙජිස්ටර් වෙච්ච දවස දාලා. එහෙම වෙන්න පුළුවන් නේද දත්ත ඇතුළු කිරීමේදී. ඒ වගේම name කියලා දෙකම තියෙනවා. අඳුනා ගන්න මේ කොටස්. ඒ වගේම subject කියන එකේ මෙතන බලන්නකෝ. ICT physics දෙකම කරනවා කියලා එයා දාලා. subject codes එතකොට දෙකක් එනවනේ. ඒ කියන්නේ මේ column එකකුයි row එකකුයි intersect කැපෙන තැන මේ තියෙන cell එකක දත්ත එකකට වඩා වැඩියෙන් තියෙනවා පේනවා. මේවා හඳුනා ගන්න. එහෙනම් වගුවක් පළමු ප්‍රමිතකරණයට පත් කරන්නේ දත්ත නැවත නැවත පවතිනකොට. ඒ වගේම බහු අගයන් පවතිනකොට. එහෙනම් මෙම වගුව මොකද්ද? unnormalized වගුවක්. දැන් අපි පළමු ප්‍රමිතිකරණයට කිසියම් නීතිමාලාන්ත rules වලට යනවා. ඒ rules වල පළවෙනි එක අපි අඳුනගමු. මොකද්ද කරන්නේ? Each row and column contain one and only value. That is atomic value. එක අගයයි තියෙන්න පුළුවන්. Each row and column contains one and only value. ඔන්න බලන්න තියනවාද කියලා. චමලි රණසිංහ ස්ටුඩන්ට් කෝඩ් එකේ values දෙකක් තියෙනවා. සබ්ජෙක්ට් එකේ දෙකක් තියෙනවා values. එහෙනම් එන්නේ ඒ කියන්නේ මොකද්ද? unnormalized form එකක්. මෙන්න highlight කරලා තියෙනවා. ඒ විතරක්ද? නිමලුත් එහෙමයි. නිමල්ගේ රෙකෝඩ් එකෙත් එහෙමයි. එහෙනම් මේ වගුව මොකද්ද? unnormalized form එකක්. එහෙනම් අපි තවත් කාරණාවක් සාකච්ඡා කරමු. තීරුවක ඇති එකම වර්ගයේ අගයන් අඩංගු විය යුතුයි. Column should contain same type of data. මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ළමයා දාලා තියෙන registration number එක. date එක දාලා තියෙනවා. හැමෝම number එක දාන වෙලාවේ එයා date එක දාලා තියෙනවා. එහෙනම් එතන ගැටලුවක් තියෙනවා. ඒ වගේම සෑම තීරුවකටම අනන්‍ය නමක් තියෙන්න ඕනේ. name කියලා දාලා තියෙන first name last name වෙන්න ඇති. මේ වාසගමක් වගේනේ පේන්නේ. රණසිංහ පෙරේරා නේද? එහෙනම් එතන ගැටලුවක් තියෙනවා. එහෙනම් පුතේ අපි තේරුම් අරන් තියෙනවා about table is not in first normal form. This is unnormal form. මේකට 0 කියන්නේ නෑ. දැන් වැඩියෙන් කියන්නේ unnormal UNF කියලා කියනවා. එහෙනම් අපි යමු නීතිවලට. එහෙනම් step number 1 මුලින්ම කරන්නේ nominate primary key. ඔන්න ප්‍රාථමික යතුරක්
නම් කරගත්තා. මෙන්න තනි තනියෙන් අඳුනා ගන්න පුළුවන් first name last name හදාගෙන තියෙනවා. ඒ වගේම අර තිබුණා නේද date එකක් ඒක number එකක් බවට පත් කළා යට ගැලපෙන විදිහට හදාගෙන තියෙනවා. මෙන්න මං student table කියලා දාලා තියෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ කොතනද? repeating groups identify කරන්න වෙනවා. මේ තියෙන repeat වෙන ඒවා. අපිට මේ චමලි කියන දරුවගේ subject එකේ ICT physics subject code එකත් එතනත් values කීපයක් තියෙනවා. one and only atomic value වෙන්න ඕනේ නේද? එහෙනම් අපි මොකද්ද කරන්නේ? අර duplicate data නැත්නම් repeating groups තියෙනවා අරගෙන table එකේ මේ විදිහට නැවත නැවත ඒවා rows වලට දාගන්නවා. Flatten the table by placing each value of repeating groups on record in tuple. Right? Chamali Ranasingha විස්ස කෝඩ් එක ICT. ඒ වගේම චමලි රණසිංහ එක ෆිසික්ස්. ඔන්න දැන් රිපීට් වෙලා තියෙනවා. අංකෙත් රිපීට් වෙලා අර අපි නොමිනේට් කරනවා කියලා කියන්නේ අපි ප්‍රයිමරි කී කියලා වෙනම එතෙන්ට ප්‍රයිමරි කී එකක් විදිහට හඳුනා ගන්නවා කියලා විතරයි කිව්වේ. ඔයාට පේනවා ඇති එතනත් රිපීට් වෙනවා ස්ටුඩන්ට්ගේ නම්බර එක. ඒ වුණාට අපි මෙතන තියෙන මල්ටි වැලියු ඒ කියන්නේ එක ඔයගොල්ලෝ දැක්කා කලින් ටේබල් එකේ මෙන්න මේ විදිහට තිබුණා මේ ස්ටුඩන්ට් සහ ෆිසික්ස් කියන ICT සහ ෆිසික්ස් කියන එක ඒක අයින් වෙලා දැන් මේ විදිහට වෙන වෙනම තියෙනවා. ඔතනදී දැන් හොඳට බලන්න පුළුවන්. ෆිසික්ස් ICT වෙන් වෙන්ව රෝස් දෙකකට ගිහිල්ලා තියෙනවා. දැන් හරි. ඊළඟට අපි දැන් බලමු මේ ටික හරිද කියලා. Column should contain same type of value. ඒක හරි. එකම වර්ගයේ data තියෙන්නේ. ඒ වගේම each column should have unique name. Name, first name, last name වෙන වෙනම මේවයි ගැටලුවක් වෙලා නැහැ. ඊළඟට each row and column contain one and only value. ඒක හරියටම හරි. එක value එකයි අර row එකක් සහ column එකක් intersect නැත්නම් කැපෙන තැන තියෙන එක value එකයි. ඒකත් ගැටලුවක් නැහැ. එහෙමනම් අපි මේ ඉන්නේ මොකද්ද? පළමු ප්‍රමිතිකරණය. Okay, second approach එක ගැන කතා කරනවා නම් අපිට යන්න පුළුවන් මෙන්න මේ විදිහට. Make new table to cater multi-value attribute. Multi-value වෙන තැන් තියෙනවානේ. Student චමලි ස්ටුඩන්ට්ගේ ICT physics කියන එක අර විදිහටම කලින් අපි කරපු විදිහටම ඒව රිපීට් කරන ඒවා single rows වලට දාන්න පුළුවන්. හැබැයි තව ටේබල් එකක් ගන්නවා repeating නැති ඒවා කියන්නේ චමලි නිමල් ඊළඟ නිමල් 1003 ඒ වගේම රමිතා ඒ අය වෙනම වගුවකට යනවා. දැන් මේ විදිහට අපිට පුළුවන් මෙතෙන්දී වගු දෙකක් අපිට හැදිලා තියෙනවා. ඊළඟට second normal form දෙවන ප්‍රමිතිකරණයේදී අපි අඳුනාගන්නේ මොනවද? Table should in first normal form. පළවෙනි ප්‍රමිතිකරණයේ තිබිය යුතුයි දෙවනි ප්‍රමිතිකරණයට යන්න නම්. ඒ වගේම every non-key attribute is fully functionally depend on the primary key. It should not have partial dependency. ඒ කියන්නේ ආංශික පරායතතාවය ඉවත් විය යුතුයි කියලා දැනගන්න ඕනේ. මොකක්ද ඒ කියන්නේ? බලන්න මේ subject කියන එක. මේ subject කියන එක ගත්තහම ස්ටුඩන්ට් නම්බර එක ඕනේද මේ subject එකට? අවශ්‍ය නැහැ නේද? මේ බලන්න 20 ICT එක physics ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මට මේ subject එක කියන එක identify කරගන්න student number එක අවශ්‍ය නැහැනේ. ඒ කියන්නේ අපි හොයාගත්ත determinant එකෙන් භාගයක් මත රඳා පවතිනවා මේ subject එක. ඒ කියන්නේ මෙතන තියෙනවා ආංශික පරායතතාවයක් partial dependency තියෙනවා පුතාලට පේනවා. key එක අඳුනගෙන තියෙනවා student number සහ subject code. හැබැයි මේ බලන්න subject කියන එක student number අවශ්‍ය නැහැ. එයාට subject code එකෙන් අඳුනා ගන්න පුළුවන් subject එක. එහෙනම් මේක student results කියන table එක first normal form. එහෙනම් මේක second normal එකට ගිහිල්ලා නැහැ. හේතුව partial dependency තියෙනවා. එහෙනම් partial dependency ඉවත් කරන්නයි දැන් ලෑස්ති වෙන්නේ. මෙන්න partial dependency අයින් කරා.
ඒ දෙන්නට පුළුවන් තනියම ටේබල් එකක් හදාගන්න සබ්ජෙක්ට් ටේබල් කියලා. ඒ වගේම ස්ටුඩන්ට් රිසල්ට්ස් ටේබල් එක අර කලින් විදිහටම ඉන්නවා. එතන grade and description තියෙනවා. දැන් මේ ඉන්නේ දෙවන ප්‍රමිතිකරණයේ. ඊළඟට නැවත බලන්න දෙවෙනි ප්‍රමිතිකරණයේදී හොඳට බලා ගන්න පුළුවන් වගුව අඳුනා ගන්න. දැන් අර වගුවමයි හැබැයි දැන් අපි යන්න හදන්නේ තුන්වෙනි ප්‍රමිතිකරණයට. එහි තියෙන නීති rules අඳුන ගමු. එහෙමනම් එය දෙවෙනි ප්‍රමිතිකරණයේ තිබිය යුතුයි. තුන්වෙනි එකට යන්න නම් දෙවෙනි එකේ ඉන්න ඕනේ. ඒ වගේම it should not have a transitive dependency. Transitive dependency ඉවත් කරන්න. ඒ කියන්නේ සංක්‍රාන්ති පරායතතාවේ නැති කරන්න ඕනේ. බලන්න මේ වගුව දිහා පුතේ. student results වගුව. මේ බලන්න description depend වෙනවා grade එකට. හැබැයි key එකක් නොවන කෙනෙක් මත depend වෙනවා. අර කලින් පෙන්නපු උදාහරණය මතක් කරගන්න. එහෙනම් මේක අපි ඉවත් කළ යුතුයි. මේ තමයි transitive dependency. ඔන්න අපි ආයෙ ඉවත් කරා. පුතාලට දැන් පේනවා grade table වෙනම තියෙනවා. මොකද එතන transitive dependency එකක් තිබුණා. ඒ කියන්නේ key එක නොවන කෙනෙක් මත රඳනවා. description රඳන්නේ grade මතයි. ඒක නිසා එයාව අයින් කළා ගියා. මොකද එතන කැරලි ගහනවා නේද? අර රජතුමා මතක් කරගන්න කලින් උදාහරණය. එතකොට එතනදී පුතාලට පුළුවන් ලේසියෙන් අඳුන ගන්න මෙතන මේ key එකක් නොවන කෙනෙක් කොහොමද තව කෙනෙක් මත රඳන්නේ කියන එක හිතන්න පුළුවන්. එතෙන්දී යාව අයින් කරනවා. ඊට පස්සේ අර සුපුරුදු ඉතුරු කොටස් ටික තියෙනවා. බලන්න පුතේ අර අපි කතා කරපු ඉවත් කිරීම නොව අඩු කිරීම කියලා කියවනේ data redundancy. ඔව් එහෙම තමයි මේ කරලා තියෙන්නේ. එහෙනම් grade එක ඒ විදිහට තියෙනවා. මොකද grade එකෙන් තමයි සම්බන්ධතාවය ගොඩනගන්නේ. ඒක හින්දා repeat වෙන එක මේ නැති වෙලා නැහැ. නැති වුණොත් මේ grade එකත් මෙහෙටම යන්න වෙයි. එහෙම ගියේ නෑ නේද? grade එක මෙතන තියාගත්තා. හේතුව තමයි සම්බන්ධතාවය ගොඩනගන්න. මට දැනගන්න ඕනේ මේ 1.0 කියන සිසුවාට 20 කියන ICT විෂය කීයක් මොකද්ද ලැබිලා තියෙන්නේ? එයාගේ grade එක මොකද්ද කියලා දැනගන්න මට මෙයා අවශ්‍ය වෙනවා. එහෙනම් ඔන්න ප්‍රමිතිකරණය වුණාට පස්සේ අවසාන ප්‍රමිතිකරණයේදී වගු 4ක් ඔබට ලැබිලා තියෙනවා. තනි වගු කිහිපයකට කැඩිලා දත්ත නැවත නැත්නම් අනුපිටපත් වීම නැත්නම් data redundancy minimize වෙලා තියෙනවා. එහෙනම් අපි හැමදාම වගේ සාරාංශයට යනවා. සාරාංශය සමස්ත normalize නැත්නම් ප්‍රමිතිකරණයේ සාරාංශයට ගත්තොත් unnormal form ඒ කියන්නේ ප්‍රමිතිකරණයේ නොවු වගුවක් මොකක්ද අපි කරන්නේ? eliminate repeating group ඉවත් කිරීම. පළමු ප්‍රමිතිකරණයෙන් දෙවනි ක්‍රමයට යනකොට remove partial dependence. දෙවනි ප්‍රමිතිකරණයෙන් තුන්වෙනි ප්‍රමිතිකරණයට යනකොට remove transitive dependence. මේක හොඳට මතක තියාගන්න. මේක මම හිතනවා පුතාලට ඊටාම වැදගත් සාරාංශයක් වෙයි කියලා. දැන් අපි දත්ත සමුදාය අවසන් කරනකොට පළමු පාඩම් වලත් සාරාංශ සිතියක් මේ වෙනකොට පුතාලා ඔයාලගේ පොත්වල ඇඳගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. පළමු පාඩමේදීත් අපි මේ වගේ දත්ත සමුදා ගැන කතා කරා. ඒ වගේම ER components ගැන කතා කරා. ඒකත් සාරාංශ සිතියමක් පුතාලා ගාව ඇති. ඒ වගේම අපි relationships ගැන කතා කරා. එහිත් සාරාංශ සිතියම මම හිතනවා පුතාලා දැන් පොත්වල ඇඳගෙන ඇති කියලා. ඒ වගේම අපි entity අතර සම්බන්ධතා one to many සහ ඒවයි mapping rules ගැන කතා කරා. මම හිතනවා මේ සාරාංශ සිතියම් වලින් පුතාලට ගොඩාක් ලොකු පාඩම් කිරීමේ ලොකු වටිනාකමක් එකතු වේවි කියලා. එහෙනම් අපි දත්ත සමුදා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේදී ප්‍රමිතිකරණය ගැන තමයි අද දවසේ කතා කරේ. එහිදී අපි විශේෂ කාරණා කීපයක් මතක් කරා. ප්‍රශ්න වලට උත්තර ලබා දුන්නා. එහෙනම් පුතාලට පුළුවන් වෙයි දත්ත සමුදා ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න. ඒ වගේම සංකල්ප සිතියම් නිර්මාණය කළා නැවත නැවත ඒ අලුත් කරුණු මතක් කරගන්න. පුතාලා මේ දවස්වල ගෙදරට වෙලා ඊටම පරිස්සමින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන ගමන් ගුරු ගෙදර channel එක බලනවා ඇති, නාලිකාව බලනවා ඇති. ඒ වගේම ඔයගලන්ගේ channel NIE YouTube වලට ගිහිල්ලා පුතාලගේ වෙනත් පාඩම්, තොරතුරු තාක්ෂණ පාඩම් වගේම
නරඹන්න ඒවා යාළුවෝ එක්ක බෙදා ගන්න. මොකද අපි බෙදාගෙන තමයි ඉගෙන ගන්නත් ඕනේ නේද? එහෙනම් පරිස්සමින් ඉන්න. අයි දවසක අපි හමු වෙමු. ආයිබෝවන්.